හරි පටන් ගමු. ගිය සතිය අපි දෙකේ කතා කර හිටියේ හරි මදි. මේ පටන් ගන්න. හරි. ගිය සතියේ අපි කතා කර හිටියේ බ්ලඩ් වල ඉන්ට්‍රොඩක්ෂන් එකයි RBC ගැනයි කතා කරා. එතකොට අන්තිමට අපි නැවැත්තුවේ හිමොග්ලොබින් කරපු තැනින් පොඩ්ඩක් ආපහු කරපු දේවල් චුට්ටක් බලලා මේ ඉක්මනට එමු. හරි. හරි. එතකොට අපි කමුලින් කතා කරා ඉන්ට්‍රොඩක්ෂන් ඔෆ් බ්ලඩ් ඇත්තට කතා කරා බ්ලඩ් හැදෙන්නේ කොහෙද? ඊට පස්සේ බ්ලඩ් වල කම්පොසිෂන් එක මොකක්ද? ප්ලාස්මා එක හැදලා තියෙන්නේ කොහොමද? ප්ලාස්මා ප්‍රෝටීන වල මොනවද තියෙන්නේ? ප්ලාස්මා ප්‍රෝටීන් වල ෆන්ක්ෂන් එක මොනවද? ඒ ටික ගැන කතා කරා. ඊට පස්සේ අපි කතා කරා බෝන් මැරෝ එකේ කොහොමද බ්ලඩ් සෙල් ප්‍රොඩක්ෂන් එක එහෙම නැත්නම් හීමොපොයිසිස් එක සිද්ධ වෙන්නේ කියන එක ගැන කතා කරා. ඊට පස්සේ අපි ඩිස්කස් කර හිටියේ growth factors වල function. එතනින් තමයි අපි introduction එක ඉවර කරේ. ඊට පස්සේ red blood cells ගැන එතකොට red blood cells ගැන අපි පළවෙනියට කතා කරා red blood cells කොහොමද හැදෙන්නේ සහ red blood cells කොහොමද හැදෙන්නේ red blood cells හැදෙන්න මොනවද ඕන ඊට පස්සේ red blood cells හැදෙද්දි precursor වල ලක්ෂණ ඒවත් අපි ටිකක් ඩිස්කස් කරගෙන ගියා ඊට පස්සේ අපි ඩිස්කස් කතා කරා RBC වල ෆන්ක්ෂන් එක ගැන යම් කිසි දුරකට කතා කරලා ඊට පස්සේ කතා කරා අපි RBC හදන්න එහෙම නැත්නම් normal RBC production එකට මොනවද ඕනේ හරි ඔන්න ඔතන තමයි ප්‍රධාන වශයෙන් අපි ඩිස්කස් කරගෙන හිටියේ. එතකොට normal RBC production එකට ඕන දේවල් මොනවද? ප්‍රධාන වශයෙන් growth factor. හරි ප්‍රධාන පළවෙනි එක growth factor. එතකොට පළවෙනි growth factor එක ඕන growth factor එක තමයි erythropoietin කියලා කියන්නේ. එතකොට erythropoietin කියන growth factor එක අවශ්‍යයි ඊට පස්සේ ඔය RBC වල තියෙන hemoglobin. අනේ hemoglobin වල heme part එක හදන්න අවශ්‍ය වෙනවා මොනවාද? iron කියන එක අවශ්‍ය වෙනවා. ඒ හින්දා iron උත් අවශ්‍ය වෙනවා RBC production එක සඳහා. ඊට පස්සේ normal RBC synthesis එක සඳහා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා විටමින් වර්ග කීපයක් ඕනේ. ඒකෙන් ප්‍රධාන වැදගත් විටමින් B12 සහ folic acid හේතුව මේ නමත වැදගත් වෙනවා RBC වල තියෙන මේ precursors වල තියෙන DNA synthesis එක සඳහා. RNA DNA RBC වල precursors වල තියෙන DNA synthesis එක සඳහා වැදගත් වෙනවා. ඊට පස්සේ තව විටමින්ස් වර්ග කීපයක් තියෙනවා. ඒව ගැන ලකුවටම අවශ්‍ය නැහැ. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා හෝමෝන යම් කිසි මට්ටමකට අවශ්‍ය වෙනවා. එතකොට මේකෙන් වැදගත්ම ටික මොනවද? මේකෙන් වැදගත්ම ටික තමයි පළවෙනි තුන. හරිද? පළවෙනි තුන ඔයාලා highlight කරගත්තත් කමක් නැහැ. හරි පළවෙනි තුන ඔයාලා highlight කරගත්තත් කමක් නැහැ. ඒ තුන තමයි වැදගත්ම තුන. හරි. හරි. ඊට පස්සේ අපි කතා කරා erythropoietin ගැන. හරි. erythropoietin වලින් මොනවද කරන්නේ RBC hemopoiesis එක සඳහා. එතකොට අපි ඒකෙන් ඩිස්කස් කරා erythropoietin තමයි glycoprotein hormone එකක් හැදෙන්නේ kidney එකේ liver එකේ ඇඟේ තියෙන ඔක්සිජන් මට්ටමට sensitive විදියට මොකද වෙන්නේ මේකෙන් හැදෙනවා erythropoietin හැදෙනවා. ඇඟේ hemoglobin අඩුයි කියලා කියන්නේ අරගෙන යන පුළුවන් ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. අරගෙන යන පුළුවන් ඔක්සිජන් ප්‍රමාණය අඩු එක අඳුන ගන්නවා කිඩ්නි එකෙන්. එහෙම අඳුනගෙන යා මොකද කරන්නේ? erythropoietin වැඩි කරනවා. erythropoietin හරහා
blood RBC hemoglobin වැඩි කරලා ඒ හරහා අරගෙන යන පුළුවන් ඔක්සිජන් ප්‍රමාණය normal කරලා RBC නැත්නම් hemopoiesis එක erythropoiesis එක වැඩි කරනවා. හරි ඊට පස්සේ අපි hemoglobin ගැන තමයි අන්තිමට කතා කරේ. hemoglobin ගැන ලොකුවටම දෙයක් අපි කතා කරේ නැහැ. adults අයගේ hemoglobin ගත්තාම 94ක් තියෙනවා tetraglobin එකක්. එතකොට 94ක් තියෙනවා. එකෙන් alpha 2යි beta 2යි තමයි adult අයගේ තියෙන්නේ සාමාන්‍ය. පොඩි අයෙක් ගත්තාම alpha 2යි gamma 2යි තමයි තියෙන්නේ. alpha 2යි gamma 2යි තියෙන්නේ. ලොකු අයගේ ගත්තාම මේ ලොකු අයගේ ඔක්සිජන් රිලීස් වීම ටිකක් ඇඩල්ට් අයට වඩා සාපේක්ෂව වැඩි. ඇඩල්ට් මේ ෆීටල් අයගේ එහෙම නැත්නම් පොඩි අයගේ මේ බ්‍රූනේ එහෙම නැත්නම් බර්ත් එකට කලින් තියෙන හිමොග්ලොබින් ගත්තාම එයාට ඔක්සිජන් කැරී ඉන්නේ. එහෙම නැත්නම් ඔක්සිජන් වලට ඇෆිනිටි එක ගොඩක් වැඩි. ඒකට හේතුව තමයි ඒකට හේතුව මම අද එක්ස්ප්ලেইন කරන්න හිමොග්ලොබින් ගැන කරද්දී මෙයාට ලොකු ඇෆිනිටි එකක් තියෙනවා. ඒ හින්දා අම්මගේ ඉඳන් බබාට ඔක්සිජන් අරගෙන යන්න මේ බබාගේ තියෙන එහෙම නැත්නම් ෆීටල් එකේ තියෙන හිමොග්ලොබින් ප්‍රමාණය හිමොග්ලොබින් වර්ගය වැදගත් වෙනවා. ඊට අමතරව මොකක් හරි හිමොග්ලොබින් එකේ ඇබ්නෝමල් ටිකක් හින්දා එක එක જાතියේ හිමොග්ලොබින් හැදෙන්න පුළුවන්. හරිද? ඔය එකක් තමයි HBS කියලා කියන්නේ සිකල් සෙල් ඇනීමියා වලදී හැදෙන එක. තව එකක් තියෙනවා HBC කියලා එකකුත් තියෙනවා. හරි. ඒ වගේ එක එකවා තියෙනවා. ඊට පස්සේ ඩයබටිස් වලදී මොකද වෙනවා කියලා අපි කතා කරේ. ඩයබටිස් වලදී ඇඟේ ග්ලූකෝස් වැඩි. ඇඟේ ග්ලූකෝස් වැඩි හින්දා මොකද කරන්නේ මෙයා? ඇඟේ තියෙන වැඩිපුර තියෙන ග්ලූකෝස් ටික ප්‍රෝටීන් එක්ක සම්බන්ධ කරනවා. එතකොට බ්ලඩ් වල වැඩිපුරම තියෙන ප්‍රෝටීන් එකක් තමයි හිමොග්ලොබින් කියන්නේ. ඒ හින්දා මෙයා මොකද කරන්නේ? ග්ලූකෝස් බයින්ඩ් කරන හිමොග්ලොබින් එක. එතකොට හිමොග්ලොබින් එක මෙයාව බයින්ඩ් කරාම මොකද වෙන්නේ? හැදෙන එකට කියනවා HbA1c කියලා. මේ HbA1c කියන එක RBC එකේ ලයිෆ් ස්පෑන් එක පුරාවටම තියෙනවා. ඒ හින්දා අපිට පුළුවන් HbA1c කොහොම හරි මයින්න පුළුවන් නම් ඒ හරහා එයාගේ මාස 3ක එහෙම නැත්නම් RBC මාස 4ක හේතුව RBC එකේ ආයු කාලය මාස 4ක් ආසන්න වශයෙන් දින 120න් පහුගිය දින 120 තුල මෙයාගේ ග්ලූකෝස් ලෙවල් එක ඇවරේජ්ලි කොහොමද තිබ්බේ කියන එක අපිට මේක ගන්න පුළුවන්. හේතුව වැඩිපුර තියෙන ග්ලූකෝස් තමයි HbA1c එක බයින්ඩ් වෙන්නේ. එතකොට වැඩිපුර තියෙන ග්ලූකෝස් ප්‍රමාණය අනුලෝම සමානුපාතිකයි හැදෙන HbA1c ප්‍රමාණයට. හරිද? ඒක පාවිච්චි කරන අය අහලා ඇති සමහර වෙලාවට ඔයාලා මේ ආච්චිලා සීයලා එහෙම ඉන්නවනම් ගොඩක් වෙලාවට HbA1c ටෙස්ට් එකක් අනිවාර්යෙන් කරනවා. හරි. HbA1c එකක් අනිවාර්යෙන් කරනවා. හරි. ඔතනට වෙනකන් තමයි කතා කරගෙන ගියේ. හරි. එතකොට දැන් අපි කතා කරන්න යන්නේ පොඩ්ඩක් RBC වල හිමොග්ලොබින් ගැන මුලින් කතා කරන්න ඕනේ. හිමොග්ලොබින් හැදෙන්න කොහොමද කියන එක ගැන. ඊට පස්සේ හිමොග්ලොබින් හැදෙන එක ගැන කතා කරාට පස්සේ ඇනීමියා කියන කොටස කරනවා. හරිද? ඇනීමියා කියන එක ගැන තමයි ඊළඟට කරන්න යන්නේ. හරිනේ. හරි. හරි. හිමොග්ලොබින් හැදෙන්නේ කොහොමද? මෙන්න මේකට රූපයක් හදාගත්තා නම් හරි. හරිද? රූපයක් හදාගත්තා නම් හරි. මම ඔයාලට වලින් තියෙන එකක් පෙන්නන්න. හරි. අපි මෙහෙම ගමුකෝ. හරි. හිමොග්ලොබින්. හරි. හිමොග්ලොබින් මං HB කියලා ලියන්න. හරි. හිමොග්ලොබින් හැදලා තියෙන කොටස් දෙකකින්. මොනවද? එකක් හිමොග්ලොබින් නමේම තියෙනවා. එකක් හීම්. HEME හැදලා තියෙන කොටස් දෙකකින් එකක් හීම්. අනිත් එක මොකද්ද? ග්ලොබින්. හරි. එකක් හීම් අනිත් එක ග්ලොබින්. හරි. එතකොට මේ දෙකෙන් තමයි හැදලා තියෙන්නේ හිමොග්ලොබින් කියන එක. එතකොට හිමොග්ලොබින් කියන එක හැදලා තියෙන කොටස් දෙකකින්. ඒ කොටස් දෙක මොනවාද? එකක් හීම් අනිත් එක ග්ලොබින්. එතකොට මේ හීම් සහ ග්ලොබින් කියන දෙන්නගෙන් තමයි එහෙනම් හිමොග්ලොබින් කියන එක හැදෙන්නේ. එතකොට මේ හීම් කියන කොටස. හරිද? හීම් කියන කොටස හදන්න දායක වෙනවා තව දෙන්නේ. හරි. හීම් කියන කොටස හැදෙන්නේ දෙකකින්. ඒ තමයි එකක් යකඩ. එහෙම නැත්නම් ෆෙරස්. හරි. ඒක තමයි ඒක. අනිත් එක තමයි ඒකේ නම ප්‍රෝටෝපෝෆයිරින්. හරිද? ප්‍රෝටෝපෝෆයිරින් ස්පෙලින් මම කියන්න. PROTOPORPHYRIN ප්‍රෝටෝපෝෆයිරින්. හරි. ප්‍රෝටෝපෝෆයිරින් කියලා කියන්නේ රින් එකක්. හරිද? ප්‍රෝටෝපෝෆයිරින් කියන එකේ තේරුම තමයි ෆෝටෝසෙන්සිටිව් රින් කියන අදහසක් වගේ තමයි තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ කියන ඒවා මේ හීම් හැදෙන්නේ
ෆෙරස් සහ ප්‍රෝටෝෆෝෆයිරින් රින් එකෙන් ඒකෙන් හැදෙනවා හීම්. ග්ලොබීන් කියන්නේ මේ කොහොමද ප්‍රෝටීන් නෑනේ. ග්ලොබීන් කියන්නේ ග්ලොබියුලින් කියන ප්‍රෝටීන් වලින් හැදිච්ච එකක්. එතකොට ඒක ප්‍රෝටීන් එකක්. එතකොට හීම් සහ ග්ලොබීන් කියන දෙන්න එකතු වෙලා හැදෙනව මොනවද? හිමොග්ලොබින් කියන එක හැදෙනවා. එතකොට ඔහොම තමයි හිමොග්ලොබින් හැදෙන්නේ. එතකොට හිමොග්ලොබින් එක මොනවද තියෙන? හිමොග්ලොබින් එකක ඇල්ෆා 2යි සහ බීටා 2යි කියලා තියෙනවා. ඒ ඇල්ෆා 2යි බීටා 2 එහෙනම් මොනව වෙන්නවද? මේ ග්ලොබින් චේන්ස්. මේ ග්ලොබින් චේන්ස්. හරිද? ඇල්ෆා 2යි බීටා 2යි කියලා කියන්නේ මේ ග්ලොබින් චේන්ස්. එතකොට ඇල්ෆා 2යි බීටා 2යි කියලා කියන්නේ ග්ලොබින් චේන්ස්. එයාගේ තියෙනවා මොකද්ද? හීම් කොටසක් තියෙනවා. මේ හීම් කෑල්ල තියෙන සාමාන්‍ය මැද කියලා කියනවා. හීම් කෑල්ල තියෙන්නේ මැද කියලා කියනවා. හීම් කෑල්ල තියෙන මැද. එතකොට මේ මැද තියෙන හීම් කෑල්ලට තමයි හීම් කෑල්ලත් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ කවුද? අර ග්ලොබින් 4 දෙනා. මම ඒකේ රූපයක් දාන්නම්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. හරිනේ. මේ කොටස තේරුණානේ. හිමොග්ලොබින් හැදලා තියෙන මෙන්න මේ වලින්. හරි. හරි. මොන හරි ප්‍රශ්නයක් තියෙනවද අහන්න? ඊට පස්සේ ගත්තාම අපි ඩිස්කස් කරන්න යන්නේ දැන් මේ හිමොග්ලොබින් අපි කතා කරන්නේ හීම් සහ ග්ලොබින් වලින් හැදලා තියෙන. එතකොට ග්ලොබින් ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ ලොකුවට. ග්ලොබින් ගැන කතා කරන්න ලොකුවට දෙයක් නැහැ. අපිට කතා කරන්න තියෙන්නේ හීම් පාර්ට් එක ගැන. එතකොට හීම් පාර්ට් එක කොහොමද හැදෙන්නේ? හීම් පාර්ට් එකට මොනවද ඕනේ? එතකොට ඒ ටික තමයි ප්‍රධාන වශයෙන් වැදගත්. හරි. හීම් පාර්ට් එකට මොනවද ඕනේ? හීම් පාර්ට් එක හැදෙන්න කොහොමද? එතකොට මං කිව්වා හීම් පාර්ට් එක හැදෙන්න දායක වෙන්නේ යකඩ. හරි. හීම් පාර්ට් එක හදන්න දායක වෙන්නේ හීම් පාර්ට් එක හදන්න දායක වෙන එකක් යකඩ, අනිත් එක ප්‍රෝටෝපෝෆයිරින් රින් එක. හරි. මෙන්න මේ තියෙන්නේ ඔයාලට මම පෙන්න අර මේ ඔයාලට කිව්ව කතාව. හරි. මැද තියෙනවා හීම් කාණ්ඩේ. හරි. මැද තියෙනවා හීම් කාණ්ඩේ මෙති. මැද තියෙනවා හීම් කාණ්ඩේ. එයාට සම්බන්ධ වෙලා තියෙනවා මොනවද මේ හීම් කාණ්ඩේ හතරම සමහර වෙලාවට එකට තියෙන්න පුළුවන්. හීම් කාණ්ඩේ එයා හතරම තියෙන මේ හතරම එකට වගේ තමයි තියෙන්නේ මැදට වගේ වෙන්නේ. එයාට තියෙනවා අර ඇල්ෆා 2යි බීටා 2යි ග්ලොබින් චේන්ස් දෙක. හරිද? ප්‍රෝටෝෆෝෆයිරින් කියලා කියන්නේ ওই හීම් එක හැදලා තියෙන රින් එක. ඒක ඇතුලේ තියෙනවා යකඩ කෑල්ල. හරිද? එතකොට අර ඇඩල්ට් අයගේ මෙයාලගේ මම වෙනසක් තියෙනවා කිව්වේ ෆීටල් හිමොග්ලොබින් වල. ඒ වෙනස මට මෙතනින් එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. ඒ තමයි මෙන්න මේක. හරි. මේ තියෙන්නේ හිමොග්ලොබින් ඔක්සිජන් ඩිසෝසියේෂන් කර්ව්. මේක සාමාන්‍ය උගන්වන්නේ RS වලට. මම මෙතන චූට්ට පොඩියට කියලා දෙන්න. මේක ලොකුවට වැඩි හිතන්න යන්න එපා. නිකන් තේරෙන්නේ නැත්නම් ඒක වැඩි අමතක කරලා දාන්න. හරි. මේක කියන්නේ ඔක්සිජන් සැචුරේෂන් එකට කොහොමද හිමොග්ලොබින් ඒ කියන්නේ බ්ලඩ් වල තියෙන ඔක්සිජන් ප්‍රමාණයට කොහොමද හිමොග්ලොබින් බැඳලා ගන්නේ. එතකොට ඒකේ අදහස කොහොමද ගන්න ඔයාලා? බ්ලඩ් වල ඔක්සිජන් වැඩි නම් බ්ලඩ් වල ඔක්සිජන් වැඩි නම් ඒක තේරුම මොකද්ද? බ්ලඩ් වල පාර්ෂල් ප්‍රෙෂර් ඔෆ් ඔක්සිජන් වැඩි. මෙති මේ කෙරෝලෙම තියෙන බ්ලඩ් වල පාර්ෂල් ප්‍රෙෂර් ඔෆ් ඔක්සිජන් වැඩි. වැඩි නම් හිමොග්ලොබින් සැචුරේෂන් එක මොකක්ද වෙන්න ඕනේ? උඩරින් වෙන්න ඕනේ. එහෙම නැත්නම් බ්ලඩ් වල තියෙන හැම හිමොග්ලොබින් එකම ඔක්සිජන් ටිකක් අරගෙන තියෙන. ඔක්සිජන් 4ක් අරගෙන තියෙන. හරිද? එතකොට බ්ලඩ් වල එන්න ඔක්සිජන් අඩු වෙනවා නම් බ්ලඩ් වල එන්න ඔක්සිජන් අඩු වෙනවා නම් හිමොග්ලොබින් මොකද කරන්න ඕනේ? ඔක්සිජන් තමයි ටිෂු වලට දෙන්න ඕනේ. බ්ලඩ් වල එන්න ඔක්සිජන් අඩු වෙනවා කියන්නේ ටිෂු වල ඔක්සිජන් අඩුයි කියන එක. ටිෂු වල ඔක්සිජන් අඩුයි කියන්නේ බ්ලඩ් වල තියෙන ඔක්සිජන් ටික ටිෂු වලට යනවා. එතකොට මොකද වෙන්නේ? බ්ලඩ් වල ඔක්සිජන් අඩු වෙනවා. බ්ලඩ් වල ඔක්සිජන් අඩු වුනහම මොකද කරන්නේ? ඔක්සිජන් කන්සන්ට්‍රේෂන් ග්‍රේඩියන්ට් එකක් එනවා හිමොග්ලොබින් වල ඉඳන් බ්ලඩ් වලට. හිමොග්ලොබින් වල දැන් ඔක්සිජන් බැඳලා අරගෙන තියෙනවා. හොඳට ඔක්සිජන් තියෙනවා කියලා හිතන්න. එතකොට මොකද කරන්නේ? අර ඔක්සිහිමොග්ලොබින් වලින් ඔක්සිජන් ගැලවිලා එනවා කොහෙටද? බ්ලඩ් වලට. එතකොට මොකද වෙන්නේ? ඔක්සිජන් පාර්ෂල් ප්‍රෙෂර් එක අඩු වෙන්න මොකද වෙන්න ඕනේ? ඔක්සිජන් පාර්ෂල් ප්‍රෙෂර් එක අඩු වෙන්න ඔක්සිජන් සැචුරේෂන් ඔෆ් හිමොග්ලොබින් එක මොකද වෙන්න? එන්න අඩු වෙන එක තමයි මේ පෙන්නලා තියෙන්නේ. කර්ව් එකේ අදහස ඒක. එතකොට මේ කර්ව් එක දකුණු පැත්තට සහ වම් පැත්තට shift වෙන සාධක තියෙනවා. හරිද? දකුණු පැත්තට සහ වම් පැත්තට shift වෙන සාධක තියෙනවා. දකුණු පැත්තට shift වෙනවා කියන්නේ මොකද්ද? හරි. මේ වගේ එකක්. මේ වගේ එකක්. දකුණු පැත්තට shift වෙන සාධක ගත්තාම කලින් ඔක්සිජන්ගේ පාර්ෂල් ප්‍රෙෂර් එක 50ක් වෙන්න. හරි. මෙන්න මේ වගේ හරියන්නේ. ඔක්සිජන් පාර්ෂල් ප්‍රෙෂර් එක 50ක් වෙද්දි ඔක්සිජන්
මේ හිමොග්ලොබින් වල ඔක්සිජන් සැචුරේෂන් එක 75%. ඒ කියන්නේ 94 හිමොග්ලොබින් 90 ග්ලොබින් 4න් ඔක්සිජන් 3ක් බැඳලා තියෙනවා. එකයි ගැලවිලා තියෙන්නේ. මේ පාෂල් ප්‍රෙෂර් එක 50ක් වෙද්දි. හැබැයි දැන් මොකද වෙන්නේ? දැන් පාෂල් ප්‍රෙෂර් ඔෆ් ඔක්සිජන් වලදී දැන් බැඳිලා තියෙන 125. ඒ කියන්නේ ඔක්සිජන් අණු 3ක් රිලීස් වෙලා. ඒ කියන්නේ මොකද්ද තේරුම? වැඩිපුර ඔක්සිජන් බ්ලඩ් වලට රිලීස් වෙලා. එහෙම නැත්නම් හිමොග්ලොබින් වලින් වැඩිපුර ඔක්සිජන් බ්ලඩ් වලට රිලීස් වෙලා. වැඩිපුර බ්ලඩ් වලට ඔක්සිජන් රිලීස් වෙන්නේ ටිෂු වලින් වැඩිපුර ඔක්සිජන් ගන්න හින්දා. ටිෂු වලින් වැඩිපුර ඔක්සිජන් ගන්න හින්දා. ටිෂු වලින් වැඩිපුර ඔක්සිජන් ගන්න අවස්ථාව මොනවාද? හිතලා කියන්න පුළුවන්. එක්සර්සයිස්. අපි දන්නවා එක්සර්සයිස් වලදී වැඩිපුර ඔක්සිජන් ඕනේ. එතකොට ස්ටෙනෝසිස් එක්සර්සයිස් වලදී ඔක්සිජන් ඕනේ. එහෙම නැත්නම් ටිෂු වල ඔක්සිජන් මේ ටිෂු වල ඔක්සිජන් ඩිපෙන්ඩ් මේක වැඩි. ඒ කියන්නේ ටිෂු වල ඔක්සිජන් යුටිලයිසේෂන් එක වැඩි. එහෙම වුණාම මොකද වෙන්නේ? වැඩිපුර ඔක්සිජන් දෙන්න ඕනේ ටිෂු වලට. හරිද? ඒ වගේ මොනවා හරි හේතුවක්. හරි. ඕනම හේතුවක් හින්දා මොකද වෙන්නේ? මේ එතකොට ඔක්සිජන් අඩු වෙන ටිෂු වලට ඔක්සිජන් ඩිමාන්ඩ් එක වැඩි වෙන ටිෂු වල ඔක්සිජන් අඩු වෙන ඕනම හේතුවක් හින්දා මොකද වෙන්නේ? මේ කර්ව් එක shift වෙනවා කොහෙන්ද කොහටද? තියෙන තැන ඉඳන් රයිට් පැත්තට shift වෙනවා. හරිද? වම් පැත්තට shift වීම ඇත්තටම අඩුයි. වම් පැත්තට shift වීම මම ඔයාලට explain කරන්නේ HBF එක විතරයි. තව එකක් දෙකක් ඔයාලට කැම්පස් එකේදී උගන්වන්නේ. වම් පැත්තට shift වෙනවා කියන එක අදහස මොකද්ද? මේ කර්ව් එක මේ හරිය තියෙන්නේ. මේ කර්ව් එක මෙහෙ. ඒ කියන්නේ ඔක්සිජන් පාෂල් ප්‍රෙෂර් එකට අදාළව ඒ කියන්නේ මේ කර්ව් එක shift වෙලා තියෙන්නේ left side එකට. ඒ කියන්නේ ඔක්සිජන් මේ පාෂල් ප්‍රෙෂර් එක 50ක් වෙද්දි මෙයාගේ ගොඩක් 100%කට ආසන්න වගේ පිරලා තියෙන. ඒ කියන්නේ බ්ලඩ් වල ඔක්සිජන් නැහැ. 150ක් ඔක්සිජන් නැහැ. ඒ වුණත් හිමොග්ලොබින් සම්පූර්ණයෙන් බැඳලා තියෙනවා. ඒක එහෙනම් හේතුව මොකද්ද? හිමොග්ලොබින් කැමති නැහැ එයාගේ තියෙන ඔක්සිජන් එක බ්ලඩ් වලට දෙන්න. එහෙම නැත්නම් එයා කැමති වැඩිපුර ඔක්සිජන් තමන් ගාව තියාගන්න. ඒකේ අදහස මොකද්ද? හිමොග්ලොබින් වලට ඔක්සිජන් වල තියෙන ඇෆිනිටි එක වැඩි වෙලා තියෙනවා. එහෙම නැත්නම් කැමැත්ත වැඩි වෙලා තියෙනවා. එයා කැමති නැහැ එයාව වෙන කෙනෙක්ට දෙන්න. හරිද? ඒ හින්දා මොකද වෙන්නේ? මේක left shift එකක් වෙලා තියෙනවා. මෙන්න මේක තමයි වෙන්නේ මොකද්ද? fetal hemoglobin වල. fetal hemoglobin ගත්තාම එයාගේ තියෙන alpha 2යි gamma 2යි. හරිද? beta 2ක් නෙමෙයි. මේ beta 2ක් නෙමෙයි. ඒ හින්දා මොකද වෙන්නේ? ඒ අර alpha 2 කැමති නැහැ තමන් ගාව තියෙන ඔක්සිජන් ටික වෙන අයට දෙන්න. ඒ හින්දා මොකද වෙන්නේ? එයා මොකද වෙන්නේ? ඔක්සිජන් ටික බැඳලා තියා ගන්නවා. ඒ හින්දා එයාගෙන් ඔක්සිජන් එකක් ගලව ගන්න අමාරුයි. හැබැයි යාට ඔක්සිජන් එකක් ගන්න ලේසි. ඒ හින්දා මොකද වෙන්නේ? අම්මගේ බ්ලඩ් වල තියෙන මේක මම එදත් එක්ස්ප්ලেইন කරා. අම්මගේ බ්ලඩ් වල තියෙන මේක එදත් එක්ස්ප්ලেইন කරා. ප්ලැසෙන්ට් එක තියෙනවා. බබා ඉන්නවා. අම්මගේ බ්ලඩ් වල තියෙන හිමොග්ලොබින් ඇඩල්ට් හිමොග්ලොබින් ඇල්ෆා 2යි බීටා 2යි. මෙයාගේ ඔක්සිජන් තියෙනවා. මෙයා ගාව තියෙන මොනවද? ඇල්ෆා 2යි ගාමා 2යි තමයි තියෙන්නේ. හරි. එතකොට මෙයාගේ තියෙන ඔක්සිජන් මෙයාගේ තියෙන ඔක්සිජන් ටික බ්ලඩ් වලට රිලීස් වෙනවා. අම්මගේ බ්ලඩ් වලට. බබාගේ තියෙන හිමොග්ලොබින් වල තියෙන ඔක්සිජන් ටිකත් බබාගේ බ්ලඩ් වලට රිලීස් වෙනවා. හරි. රිලීස් වෙන එක අඩු වෙනවා රිලීස් වෙනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? අම්මගේ බ්ලඩ් වලින් ඔක්සිජන් වැඩිපුර රිලීස් වෙනවා. බබාගේ බ්ලඩ් වලින් අඩුවෙන් ඔක්සිජන් රිලීස් වෙනවා. ඒ හින්දා ඔක්සිජන් කන්සන්ට්‍රේෂන් ග්‍රේඩියන්ට් එකකුත් තියෙනවා. අනික අම්මගෙන් බ්ලඩ් වලින් රිලීස් වෙන ඔක්සිජන් ටික සහ බබාගේ බ්ලඩ් වලට රිලීස් වෙන ඔක්සිජන් ටික මෙයාලා ආපහු ඇදලා ගන්නවා. ඒ මේ ෆීටල් හිමොග්ලොබින් ඉක්මනට ඇදලා ගන්නවා. ඒ හින්දා මොකද හොඳට ඇෆිනිටි එකක් තියෙන හින්දා ඉක්මනට ඔක්සිජන් චුට්ටක් තිබ්බත් ඇති මෙයා ඒක බැඳලා ඔක්සිහිමොග්ලොබින් එකක් හදා ගන්නවා. ඒ හින්දා මොකද වෙන්නේ? මේ ඇල්ෆා මේ ෆීටල් හිමොග්ලොබින් වල ඉක්මනට ඇදලා ගන්නවා. ඒ හින්දා මොකද වෙන්නේ? ඇල්ෆා 2 බීටා 2 වල තියෙන ඔක්සිජන් ටික බබාට ට්‍රාන්ස්ෆර් වෙනවා. හරි. ඔය විදිහට තමයි අම්මගේ ඉඳන් බබාට ඔක්සිජන් ට්‍රාන්ස්මිෂන් එක වෙන්නේ. හරි. ඔය කතාව හරි. දැන් අපි යන් අපේ මාතෘකාවට අපිට අවශ්‍ය කොටසට. ඒ තමයි කොහොමද හිමොග්ලොබින් හැදෙන්නේ? කොහොමද හිමොග්ලොබින් හැදෙන්නේ? හිමොග්ලොබින් හැදෙන්නේ හීම් කාණ්ඩය සහ ග්ලොබින් කාණ්ඩය අතර. ග්ලොබින් කාණ්ඩය ගැන චුට්ටක් කිව්වොත් මෙතනින් ඒක මේ පොඩ්ඩක් නවත්තලා දාන්න. ග්ලොබින් කාණ්ඩය කියන්නේ ප්‍රෝටීන් එක, ඇමිනෝ ඇසිඩ් චේන් එක, පොලිපෙප්ටයිඩ් චේන් එක. එතකොට ඒක හැදෙන්න මොකද්ද? සාමාන්‍ය විදියට ප්‍රෝටීන් සින්තසිස් එකෙන් ග්ලොබින් චේන් එකක් හැදෙන්න පුළුවන්. ඒ විදියට හැදෙනවා ඇල්ෆා 2යි බීටා 2යි හැදෙනවා.
හරි ඇල්ෆා 2යි බීටා 2යි ග්ලොබින් චේන්ස් දෙක හැදෙනවා. ඊට පස්සේ හදා ගන්න ඕනේ අපි හීම් කාණ්ඩය. හීම් කාණ්ඩය ගත්තාම ඒකේ කොටස් දෙකක් තියෙනවා. යකඩ සහ පෝටෝෆෝෆයිරින් රින් එක. යකඩ සහ පෝටෝෆෝෆයිරින් රින් එක. මේ පෝටෝෆෝෆයිරින් රින් එක ගත්තාම පෝටෝෆෝෆයිරින් රින් එක ගත්තාම පෝටෝෆෝෆයිරින් රින් එක හැදෙන්නේ මයිටොකොන්ඩ්‍රියා සහ සයිටෝප්ලාසම් එකේ. ප්‍රධාන වශයෙන් හැදෙන්නේ මයිටොකොන්ඩ්‍රියා සහ සයිටෝප්ලාසම් එකේ. එයාගේ ඒකේ මම රූපයක් ඔයාලට පෙන්නන්නම්. රූපයක් ඔයාලට පෙන්නන්නම්. පෝටෝෆෝෆයිරින් රින් එක හැදෙන විදිය. හරි නේද? පෝටෝෆෝෆයිරින් රින් එක හැදෙන විදිය. පෝටෝෆෝෆයිරින් රින් එක තමයි ඔය මෙතන පෙන්නලා තියෙන මේ මයිටොකොන්ඩ්‍රියා එක ඇතුලේ සිද්ධ වෙන පාත්වේස් ටිකක් පෙන්නලා තියෙන අනේ පෝටෝෆෝෆයිරින් රින් එක. හරිද? මේ පෝටෝෆෝෆයිරින් රින් එක අවශ්‍ය වෙනවා යකඩ හීම් බවට පත් වෙන. යකඩ කියලා කියන්නේ මොකක් හරි අණුව ආයනයක්. අපි දන්නා යකඩ කියන්නේ Fe. Fe ගත්තාම Fe එකේ තියෙන Fe2+ තියෙන Fe3+ තියෙන. අන්නේ අයනය ඔක්සිකරණ අවස්ථාවේ තියෙන අයනය අපි මොකද කරන්නේ? එයාගේ ඔක්සිහරණ හැකියාවක් තියෙන්න පුළුවන් Fe2+ Fe3+ වලට. එහෙම එකක් තියෙන එක භයානකයි. හේතුව එයාට පුළුවන් අනිත් දේවල් ඔක්සිහරණය හෝ ඔක්සිකරණය කරවන්න. අදාළ ඔක්සිකරණ අවස්ථාවට අනුව. එහෙම වුණොත් මොකද වෙන්නේ? ප්‍රශ්නයක්. අපේ ඇඟේ තියෙන අනිත් මේ මූලද්‍රව්‍යවල අයනවල ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් වුණොත් ඒකෙන් මොකද වෙන්නේ? ඒ ටිෂු එක ඩැමේජ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔක්සිජන් ෆ්‍රී රැඩිකල්ස් ඒ වගේව හැදෙන්න පුළුවන්. ඉතින් ඒක වළක්ව ගන්න මොකක්ද වෙන්නේ? ඔය යකඩ කෑල්ල කවර් කරගෙන තියෙන පොඩි ආවරණයකින් ගාඩ් එකකින්. අන්නේ ගාඩ් එකට තමයි අපි මොකක්ද කියන්නේ? පෝටෝෆෝෆයිරින් රින් කියලා. අනේ පෝටෝෆෝෆයිරින් රින් එක Fe එක බැඳුනාම හැදෙනවා මොකද්ද? හීම් කියලා එකක් හැදෙනවා. හීම් කියලා එකක් හැදෙනවා. හරිද? හීම් කියලා එකක් හැදෙනවා. ඊට පස්සේ අර හදාගත්ත මේ ග්ලොබින් දෙක එකතු කරලා හීම් එක ග්ලොබින් දෙක එකතු කරලා හදාගන්න මොනවද? හිමොග්ලොබින් කියන එක හදාගන්නවා. හිමොග්ලොබින් කියන එක හදාගන්න. එතකොට අපි ප්‍රධාන වශයෙන් කතා කරන්න යන්නේ හීම් කියන එකේ යකඩ පෑල්ල කොහොමද වැදගත් වෙන්නේ RBC සින්තසිස් එක සඳහා. ඔයාලට දැන් තේරෙන්න ඕනේ යකඩ කියන එක වැදගත් RBC සින්තසිස් එක සඳහා. එතකොට යකඩ කියන එක වැදගත් RBC සින්තසිස් එක සඳහා. එතකොට බැරි වෙලාවකත් යකඩ නැති වුණොත් මොකද වෙන්නේ? යකඩ නැති වුණොත් හීම් හදාගන්න බෑ. හීම් හදාගන්න බැරි වුණොත් හිමොග්ලොබින් හදාගන්න බෑ. හිමොග්ලොබින් හදාගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? හිමොග්ලොබින් ලෙවල් එක අඩු වෙනවා. අපි බ්ලඩ් වල හිමොග්ලොබින් ලෙවල් එක නෝමල් මට්ටමට වඩා අඩු වෙන එකට අපි කියනවා මොකක් කියලාද? ඇනීමියා කියලා කියනවා. මොකද්ද? ඇනීමියා. එහෙම නැත්නම් රක්තහීනතාවය කියලා සිංහලෙන් කියනවා. ඒ ඇනීමියා කියලා කියන්නේ බ්ලඩ් වල හිමොග්ලොබින් අඩු වෙන එක. හිමොග්ලොබින් අඩු වෙන්න පුළුවන් හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. හිමොග්ලොබින් අඩු වෙන්න පුළුවන් හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. ඒවා අපි ඉස්සරහට යන්න කතා කරමු. හිමොග්ලොබින් අඩු වෙන එකට තමයි අපි ඇනීමියා කියලා කියන්නේ. එතකොට ඔය ඇනීමියා කියන එක එන්න පුළුවන් විදි ගොඩාක් තියෙනවා. ඔයාලට තේරෙන්න ඕනේ විදි ගොඩාක් තියෙනවා කියලා. හරිද? එතකොට අපි ඒකෙන් එක විදියක් ගැන කතා කරන්න අවශ්‍ය පදනම තමයි දාගන්නේ. දැන් මොනවද? යකඩ. හීම් හදා ගන්න ඕනේ යකඩ. බැරි වෙලාවකත් ඇඟේ යකඩ ප්‍රමාණය නැති වුණොත් මොකද වෙන්නේ? ඇනීමියා එකක් එන්න පුළුවන්. හරිද? එතකොට යකඩ ගැන ඩිස්කස් කරන්න යන්න. ඔයාලා හිතන විදියට අපේ ඇඟේ යකඩ කොච්චරක් තියෙනවද? අපේ ඇඟේ යකඩ කොච්චරක් තියෙනවද? නිකන් මට අදහසක් විදියට කියන්න. අපේ ඇඟේ යකඩ කීයක් විතර තියෙනවද? අගයක් කියන්නකො නිකන් මට. නිකන් මට අගයක්ද? ලොකුවට ඕනේ නැහැ. අපේ ඇඟේ යකඩ කීයක් විතර ඇති කියලාද හිතන්නේ? ඇත්තටම අපේ ඇඟේ තියෙන යකඩ කොච්චරක් කියලාද හිතන්නේ? මට නිකන් ආන්සර් එකක් දෙන්න නිකන් බලන්න. ඒක වැරදෙන්න පුළුවන්. ඔයාලා තාම ඉගෙනගෙන නැහැ නේ.
නිකන් හිතන විදියට නිකන් කියන කොච්චරක් විතර ඇද්ද කියලා. සාමාන්‍යයෙන් ග්‍රෑම් 1ක් 3ක් වගේ අතයක් තමයි තියෙන්නේ. ටෝටල් එකක් විදියට ගත්තොත් ග්‍රෑම් 2ක් 3ක් වගේ තමයි අගයක් තියෙන්නේ. අපේ ඇඟේ ටෝටල් අයන. ඇඟේ අයන තියෙන්නේ එහෙම නැත්නම් යකඩ තියෙන්නේ Fe තියෙන්නේ ග්‍රෑම් 2ක් 3ක් අතර. ග්‍රෑම් හරි ග්‍රෑම්. හරි එතකොට මෙන්න මේ ග්‍රෑම් 2ක් 3ක් තමයි තියෙන්නේ. එතකොට අපිට කොච්චර අයන ඕනේද? අපිට කොච්චර අයන ඕනේද? ඒ කියන්නේ අයන කියන්නේ මේ යකඩ ඕනේද? අයන් ඕනේද? අපිට අවශ්‍ය අයන් ගාන සමාන වෙන්න ඕනේ මොකටද? අපේ ඇඟෙන් පිට වෙන ගානට. ඒක ඔබ්වියස් දෙයක්නේ. ඉන්කම් එක සමාන වෙන්න ඕනේ අවුට්පුට් එකට. එහෙම නැත්නම් ඉන්පුට් එක සමාන වෙන්න ඕනේ අවුට්පුට් එකට. එතකොට අපේ ඉන්පුට් එක වෙන්න ඕනේ normal අයන් ඉන්පුට් එක වෙන්න ඕනේ අපේ අවුට්පුට් එක. අපේ අයන් අවුට්පුට් එකට ස්පෙસિෆික් පාත්වේ එකක් නැහැ. එහෙම නැත්නම් අයන් ලොස් වෙන්න ස්පෙસિෆික් විදියක් නැහැ. කියන්නේ ඔය යූරින් වලින්, ෆීසිස් වලින්, නේල් වලින්, හෙයාර් වලින්, ස්කින් වලින් එහෙම අයන් චුට්ට චුට්ට යන්න පුළුවන් කියලා. ඒක අගයක් විදියට ගත්තොත් සාමාන්‍යයෙන් කියන්නේ කීයක් කියලාද? සාමාන්‍යයෙන් කියන්නේ 1 මිලිග්‍රෑම් කියලා. 1 මිලිග්‍රෑම් කියලා. එහෙනම් අපේ ඉන්ටේක් එක වෙන්න ඕනේ කීයද? 1 මිලිග්‍රෑම්ම තමයි. හරි 1 මිලිග්‍රෑම්ම තමයි. හරිද? මේ තියෙන්නේ normal person කෙනෙක්ගේ. මම ඔයාලගෙන් දැන් ප්‍රශ්නයක් අහන්නම්. මට ආන්සර් කියන්න. පිරිමි අයගේද ගෑනු අයගේද අයන් ඉන්ටේක් එක වැඩි වෙන්න ඕනේ? පිරිමි අයගේද ගෑනු අයගේද අයන් ඉන්ටේක් එක වැඩි වෙන්න ඕනේ? පිරිමි අයගේද ගෑනු අයගේද අයන් ඉන්ටේක් එක වැඩි වෙන්න ඕනේ? හරි මේක සරල ප්‍රශ්නයක් හරියට හිතලා කියන්නේ. හරි ෆීමේල් අයගේ. ඒකට හේතුව මොකක්ද? ෆීමේල් අයගේ. හරි. දැන් අයන් මං කිව්වා ස්පෙસિෆික්ලි ලොස් වෙන්න විදියක් නැහැ. යූරින්, ෆීසිස්, නේල්, හෙයාර්, ස්කින් වලින් තමයි ලොස් වෙන්න ඕනේ. හැබැයි ගෑනු අයගේ ෆීමේල් අය ගත්තාම ස්පෙસિෆිකලි අයන් ලොස් වෙන තව විදියක් තියෙනවා. ඒ තමයි menstrual bleeding. අපි දන්නවා බ්ලීඩ් වෙද්දි බ්ලඩ් යන්නේ. බ්ලඩ් වල තියෙන මොනවද? RBC. RBC හැදිලා තියෙන මොනවද? හිමොග්ලොබින්. හිමොග්ලොබින් වල තියෙන හීම් වල තියෙන මොනවද? අයන්. එතකොට යාගේ වැඩිපුර අයන් යනවා. වැඩිපුර අයන් යන හින්දා මොකද වෙන්න ඕනේ? ගෑනු අයගේ පිරිමි අයට සාපේක්ෂව මේ අයන් ඉන්ටේක් එක වැඩි වෙන්න ඕනේ. සාමාන්‍ය 1.5ක් වගේ අගයක් තියෙන්න ඕනේ. හරි. ඒ වගේ එකක් අර තර්ක කරලා හිතලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකයි අහන්නේ. මම අහන්නේ නැහැ නේ ඔයාලගෙන් හිතලා ගන්න බැරිද ඒක? හරි. එතකොට ගෑනු අයගේ පිරිමි අයට වඩා අයන් ඉන්ටේක් එක වැඩි වෙන්න ඕනේ. එතකොට මේ අයන් කොහෙද තියෙන්නේ? අයන් කොහෙද තියෙන්නේ? අයන් අපි කොහොමද ගන්නෙ? හරිද? ඒ අයන් වලට මොකද වෙන්නේ? ඒ ටික තමයි දැන් ඩිස්කස් කරගෙන යන්නේ. හරිනේ. එතකොට අයන් ඔය ටික හරි. මම ඔයාලට තව දැන් අපේ ඇඟේ අයන් තියෙන කොහෙද කියන එක ගැන පොඩි මේ එකක් දෙන්නම්. ඊට පස්සේ අපි බලමු අපි කොහොමද ඇඟට අයන් ගන්නෙ කියන එක ඩිස්කස් කරගෙන යන්න. හරි. ඇඟට අයන් ගන්නෙ කොහොමද කියන එක ඩිස්කස් කරගෙන යන්න. හරි. හරි. මේ රූපේ බලන්න. මේ රූපේ පෙන්නලා තියෙනවා අපේ ඇඟෙන් අයන් අපේ ඇඟට එන අයන් සහ ලොස් වෙන අයන් ප්‍රමාණය පෙන්නලා තියෙනවා. හැබැයි මේක ස්පෙસિෆිකලි පෙන්නලා නැහැ බ්ලීඩ් වෙන තැන. හරි මෙන්ස්ට්‍රුවල් එකක් පෙන්නලා තියෙන යට. මෙන්ස්ට්‍රුවල් බ්ලීඩින් එකක් පෙන්නලා තියෙනවා. හරි එතකොට ප්‍රශ්න නැහැ ඔක්කොම ටික තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අපි කෑම ගන්නවා. කෑම වලින් මොකද වෙන්නේ? අයන් ඇබ්සෝබ් වෙනවා. අයන් ඇබ්සෝප්ෂන් එක මම කියලා දෙන්නම්. ඩුෝඩිනම් එකෙන් තමයි වෙන්නේ. එහෙම නැත්නම් අපි කියනවා ඩුෝඩිනම් එක කියන්නේ මොකටද? ග්‍රහණියට. ග්‍රහණියෙන් තමයි සිද්ධ වෙන්නේ. ඒකෙන් අයන් ඩේලි අයන් ඇබ්සෝප්ෂන් එක අපිට සමානයි ඩේලි අයන් ලොස් වෙන එකට. එතකොට ඩේලි අයන් ලොස් එක කීයද? මේ උඩ පෙන්නලා තියෙන ලොස් එක. ඒක සාමාන්‍ය 1 මිලිග්‍රෑම් වලට ආසන්න.
එතකොට daily iron absorption එක එහෙනම් කොච්චරක් වෙන්න ඕන? 1 මිලිග්‍රෑම් වෙන්න ඕන. ඊට පස්සේ ඒ අයන් ටික බ්ලඩ් වල තියෙනවා. හරි. මේක වැඩි හිතන්න එපා ට්‍රාන්ස්ෆෙරින් අරම මොනවද කියලා. බ්ලඩ් වල තියෙනවා. හරි. ඒ බ්ලඩ් වල තියෙන අයන් වලින් මොනවද කරන්නේ? RBC හදා ගන්න ඕනේ. ඒ RBC ටික හදන්නේ කොහෙද? බෝන් මැරෝ වලින්. එහෙනම් බ්ලඩ් වලින් කොටසක් අයන් වලින් කොටසක් යන්න ඕන කොහෙටද? බෝන් මැරෝ වලට. හරිද? ඊට පස්සේ ඒ බෝන් මැරෝ වලින් හැදෙනවා RBC. RBC ඩිස්ට්‍රක්ෂන් එක ගැන තමයි අපි කතා කරන්නේ. එහෙනම් RBC විනාශ වීම ගැන කතා කරේ නැහැ. අපි කිව්වා RBC වල ආයු කාලය දින 120යි. දින 120 පස්සේ එහෙනම් RBC එකක් තියෙන්නේ නැහැ නේ. එහෙනම් RBC එක විනාශ වෙන්න ඕන. ඒ RBC එක විනාශ වුණාට පස්සේ ඒ RBC වල තිබ්බ අයන් ටික මොකද වෙන්නේ? ආපහු බ්ලඩ් වලට එන්න ඕනේ. ඒ බ්ලඩ් වලට එන්න ඕනේ. හරිද? ඒ මෙන්න මේ පාත්වයේ පෙන්නලා තියෙන RBC ටික විනාශ වුණාට පස්සේ කොහොමද මේ බ්ලඩ් වලට අයන් ටික එන්නේ? ඒ බ්ලඩ් වලට එන අයන් වලින් කොටසක් තියෙනවා කොහෙද? liver එකේ තැම්පත් කරලා හේතුව liver එකේ තියෙන ඔය මසල් ආරව මේවල අයන් තියෙනවා. එහෙම නැත්නම් යකඩ Fe තියෙනවා. ඒ විදිහට ගත්තහම තමයි total අයන් ටික තියෙන්නේ. හරිද? total අයන් ටික තියෙන්නේ circulating hemoglobin ගාන තමයි වැඩිම. එහෙම නැත්නම් blood වල තියෙන hemoglobin වල තියෙන අයන් ගාන. එහෙම නැත්නම් යකඩ ප්‍රමාණය තමයි total අයන් වලින් මේ 3න් 2ක් විතර තියෙන්නේ. මේ බලන්න. circulating hemoglobin වලට අයිති වෙන 2.4 ග්‍රෑම් වගේ ගාණක් අයිති වෙනවා. හරි. මේක තමයි තියෙන ලොකුම ප්‍රමාණය. ඒ කියන්නේ 3න් 2කට ආසන්න ගාණක් තියෙන්නේ blood වල. ඉතුරු ටික තමයි අර blood RBC විනාශ වුණාට පස්සේ සහ bone marrow එකේ සහ liver එකේ මේ තියෙන්නේ. liver එකේ bone marrow එකේ සහ RBC විනාශ වුණාම තියෙන එකකින් අර ඉතුරු වෙච්ච කොටසක්. ඉතුරු 3න් එක තමයි තියෙන්නේ. එතකොට වැඩිපුර තියෙන්නේ කොහෙද? blood වල. එහෙනම් වැඩිපුර තියෙන අයන් තියෙන blood වල. එහෙනම් ලේසියෙන්ම අයන් ඩෙෆිෂියන්සි එකක් එන්නේ. එහෙම නැත්නම් අයන් ඩෙෆිෂියන්සි කියලා කියන්නේ අයන් අඩුවීම. ලේසියෙන්ම අයන් අඩුවීමක් වෙන්න පුළුවන් බලපෑන තැන මොකද්ද? මේ circulating hemoglobin එහෙම නැත්නම් normal තියෙන blood. එතකොට normal තියෙන blood ටික බැරි වෙලාවක්වත් නැති වුණොත් මොකද වෙන්නේ? normal තියෙන blood ටික නැති වුණොත් අර normally තියෙන blood වල තියෙන hemoglobin වල තියෙන අයන ප්‍රමාණය Fe ප්‍රමාණය නැති වෙලා යනවා. ඒක 3න් 2ක් නැති වෙනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? blood වල තියෙන එහෙම නැත්නම් total iron content එක අඩු වෙලා ඒ හරහා anemia එකක් එන්න පුළුවන්. හරිද? ඒක තමයි වැදගත් දේ. එහෙම නැතුව anemia එකක් එනවා නම් එන්න පුළුවන් තැන් මොනවාද? එහෙම නැතුව anemia එකක් එනවා නම් එන්න පුළුවන් මොනවාද? ඔයාලට හිතෙන්න පුළුවන් ගන්න අයන් ප්‍රමාණය අඩුයි. ගන්න අයන් ප්‍රමාණය අඩු වෙන මොකද වෙන්නේ? 1 මිලිග්‍රෑම් ඕන දවසට ගන්න අයන් ප්‍රමාණය අඩු වෙන මොකද වෙන්නේ? ඇඟට එන අයන් ප්‍රමාණය අඩු හින්දා total අයන් ප්‍රමාණය එන්න අඩු වෙන්න ඕන. හැබැයි මේකට යන කාලය කොච්චරක් විතරද? total අයන් තියෙනවා 3 මිලිග්‍රෑම් විතර. sorry 3 ග්‍රෑම් විතර තියෙනවා. ආසන්න වශයෙන් 1 to 2 ග්‍රෑම් වගේ තියෙනවා. 1 to 2 ග්‍රෑම් 2 to 3 ග්‍රෑම් වගේ තියෙනවා. එතකොට එච්චර තියෙනවා. එච්චර තියෙන අයන් වලින් 1 මිලිග්‍රෑම් නැති වෙලා යනවා. හේතුව loss එක තියෙනවනේ intake එක නැතුණ දවසට හම්බෙන්න ඕන 1 මිලිග්‍රෑම් නැති වෙලා යනවා. එතකොට ඒ වුණාට loss එක තියෙනවා. එතකොට අර 3 මිලිග්‍රෑම් වලින් මිලිග්‍රෑම් 3 ග්‍රෑම් වලින් මිලිග්‍රෑම් එක අඩු වෙලා ඔහොම අඩු වෙවි යන්නේ. ගොඩාක් කාලයක් යනවා අයන් ඩෙෆිෂියන්සි එකක් ඉන්න ඇඟේ අයන් ගන්න නැතුව හිටියොත්. ඇඟේ අයන් ඩෙෆිෂියන්සි එකක් යන්න ගොඩාක් කාලයක් යනවා. ඒක තමයි මෙතන තියෙන ප්‍රධාන පොයින්ට් දෙක. සර්කියුලේටින් අයන් වලින් 3න් 2ක් තියෙන්නේ එහෙම නැත්නම් ටෝටල් අයන් වලින් වැඩිපුර 3න් 2ක් තියෙන්නේ බ්ලඩ් වල හිමොග්ලොබින් වල. එතකොට හිමොග්ලොබින් ලොස් වීමක් හින්දා වෙන අයන් ඩෙෆිෂියන්සි එක ගොඩක් ඇකියුට් එහෙම නැත්නම් ගොඩක් ඉක්මනට එනවා සහ ගොඩක් දැනෙනවා සිවියර්. හරිද? ගොඩක් ඉන්ෆ්ලුවන්ස් වෙනවා ටෝටල් අයන් ප්‍රමාණයට. ඇඟේ තියෙන බොඩි එකේ තියෙන ටෝටල් අයන් ප්‍රමාණයට. හැබැයි අපි අයන් ගන්න නැතිවීම හින්දා එන අයන් ඩෙෆිෂියන්සි එක ගත්තාම ඒකට ගොඩාක් කාලයක් යනවා. වගේම ඒක ක්‍රොනිකලි එන්නේ. එහෙම නැත්නම් ටිකෙන් ටික තමයි අපිට ලක්ෂණ පේන්නේ. හරිනේ? ඒක තමයි හරි. එතකොට ඒකත් හරි. දැන් අපි බලමු කොහොමද අයන් ගන්නෙ බෝන් මැරෝ එකට අයන් හදන්න කොහොමද බෝන් මැරෝ එකට ඒ අයන් ටික ගෙනියන්නේ. හරි Fe ටික අරගෙන යන්නේ.
හරි. හරි මේකට වෙනම නෝට් එකක් කියලා නැහැ. හරිද? ඔයාලට තියෙන්නේ නෝට් එකේ අයන් ඩෙෆිෂියන්සි ඇනීමියා ගැන තමයි තියෙන්නේ. මම මේ ටික ඔයාලට කරන්නේ අර හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් හැදෙන්න මිසක් මේ අර නෝට් එකේ මෙච්චර ගොඩක් නැහැ. හරි. හරි. අයන්. හරි. ඕනනම් එහෙනම් මේ කොටස් ටික ලියාගන්න. අයන්. එහෙම නැත්නම් ෆෙරස්. අයන් එතකොට අපි ගන්නෙ ඩයට් එකෙන් 1 මිලිග්‍රෑම් තිබ්බහම ඇති. හරි. ඒ අයන් ගන්නෙ ඩයට් එකෙන්. ඒ අයන් ගත්තාම ආකාර දෙකකට තියෙනවා. කියන්නේ ඩයටරි අයන්. එහෙම නැත්නම් කෑමෙන් ගන්න අයන්. කොටස් දෙකක් විදියට තියෙනවා. හරි. ප්‍රධාන කොටස් දෙකක් විදියට තියෙනවා. ඒ තමයි මම මේව කරගන්න Fe. හරි. කොටස් දෙකක් විදියට තියෙනවා. කොටස් දෙක මොනවාද? sorry. එකක් තමයි හීම් අයන්. හරිද? හීම් විදියටත් තියෙනවා. සමහර අයන් තියෙනවා. එහෙම නැත්නම් යකඩ අපේ ඇඟට ගන්නවා අපි හීම් විදියට. අපේ ඇඟෙනුත් හීම් හදනවා. ඒ වුණාට අපි සමහර වෙලාවට හීම් විදියට ගන්නවා. එතකොට හීම් විදියට ඔයාලා ගන්න අයන් මොනවද? හරිද? මේවා හිතලා කියන්න පුළුවන්. හීම් තියෙන්න ඕනේ දැන් මොනවා වෙලද තියෙන්න ඕනේ. අපි කතා කරා හීම් කියන්නේ හිමොග්ලොබින් හදන්න දායක වෙන එකක්. එතකොට ඒක බ්ලඩ් වල තියෙන එකක්. ඒ කියන්නේ බ්ලඩ් කම්පොනන්ට්ස් වල තියෙන්න පුළුවන්. එහෙනම් මේ හීම් කියන එක අපේ ඇඟට ගන්න පුළුවන් හොඳම තැන මොකද්ද? හීම් කියන එක අපේ ඇඟට ගන්න පුළුවන් හොඳම තැන මොකද්ද? හීම් කියන එක අපේ ඇඟට ගන්න පුළුවන් හොඳම තැන තමයි මොනවද? සත්තුන්ගේ දේවල්. එහෙම නැත්නම් animal products meat විශේෂයෙන්ම red meat liver කියන්නේ සත්තුන්ගේ liver red meat eggs ඊට පස්සේ ඒ වගේ අර සත්තුන්ගේ තියෙන දේවල් එක්ක තියෙනවා මොනවද? සත්තුන්ගේ තියෙන දේවල් එක්ක මේ ප්‍රධාන වශයෙන් හීම් ඇබ්සෝබ් කරගන්න පුළුවන්. හීම් ගත්තාම හීම් තමයි හොඳ අයන් එක. එහෙම නැත්නම් අපි කියනවා අර හිමොග්ලොබින් එකට කෙලින්ම අවශ්‍ය හීම්නේ. එතකොට වෙන යකඩයක් Fe2+ හරි Fe3+ හරි අරගෙන හීම් හදා ගන්නවට වඩා හීම් හම්බෙන ගොඩක් හොඳයි. මේ හීම් ගත්තාම ඉක්මනට ඇබ්සෝබ් කරගන්න පුළුවන්. වැඩියමුකුත් වැඩ දාන්න ඕනේ නැහැ. ඒ හින්දා මේක ටිකක් අර හොඳ අයන් එකක්. එහෙම නැත්නම් අයන් ගන්න හොඳ මෙතඩ් එකක්. එතකොට හැබැයි මේක තියෙන්නේ මොනවද? ඇනිමල් ප්‍රොඩක්ට්ස් වල තමයි ප්‍රධාන වශයෙන් හීම් අයන් තියෙන්නේ. මොනවද? හීම් අයන් තියෙන්නේ ප්‍රධාන වශයෙන් හීම් අයන් තියෙන ප්‍රධාන වශයෙන් ඇනිමල් ප්‍රොඩක්ට්ස් වල. ඒකෙනුත් වැදගත් ඔය මේ මොනවද? රෙඩ් මීට්, liver, සත්තුන්ගේ liver අපි දන්නවනේ liver එකේ අයන් මේ ෆෙරස් ගබඩා කරලා තියෙනවා කියලා මිනිස්සුන්ගේ සත්තුන්ගෙත් ඒ වගේමනේ. සත්තුත් ඒ වගේමනේ. ඒතර සත්තුන්ගෙත් liver එක කෑවොත් මොකද වෙන්නේ? වැඩිපුර අයන් ටිකක් අපිට එනවා. හරි අන්න ඒ වගේ හීම් එන මේ එක පාරක් තමයි ප්‍රධාන පාර තමයි ඇනිමල් ප්‍රොඩක්ට්ස් හරිද? හරි ඉතුරු එකට අපි කියනවා ඉතුරු අයන් හම්බෙන එහෙම නැත්නම් යකඩ ගන්න ක්‍රමයට අපි කියනවා මොකක් කියලා? මේක හීම් අයන් නම් මේක non හීම් අයන්. හරි මේක non හීම් අයන්. non හීම් අයන් කියලා කියන්නේ හීම් නෙමෙයි. අර ප්‍රෝටීන් රිම් එක නැහැ. ප්‍රෝටෝපෝෆයිරින් රින් එක නැහැ. ඒ කියන්නේ මේවා නිකන් අයන්. එහෙම නැත්නම් යකඩ. එතකොට යකඩ ගත්තාම අපි දන්න ඔක්සිකරණ අවස්ථා කීයක් තියනවද? මෙතනින් එහාට කෙමිස්ට්‍රි නේ තියෙන. ඔයාලට මට වඩා හොඳට පුළුවන් ඇති. Fe2+ Fe3+. යකඩ ගත්තාම මේ ඔක්සිකරණ අවස්ථා දෙකේ තමයි තියෙන්නේ. හරි. Fe2+ විදියට තියෙන Fe3+ විදියට තියෙන. හරිද? එතකොට මේ Fe2+ Fe3+ විදියට තියෙන කෑම මොනවද? ප්‍රධාන වශයෙන් vegetable. dark green leaves vegetable. මොනවද? dark green leaves vegetable. ඊට අමතරව dairy products වලක් තියෙනවා. කියන්නේ සත්තුන්ගේ කෑම වලක් තියෙනවා. ප්‍රධාන වශයෙන් dark green leaves vegetable. dark green leaf vegetable වල යකඩ තියෙනවා. ඒ හින්දා තමයි ඔය මේ අම්මලා එහෙම කියන්නේ ඔය ඇඟේ ලේ වැඩෙන්න කියලා ඔය මැල්ලුම් මෙහෙම දෙන්නේ. ඒකට හේතුව ඔය dark green leaf vegetable වල තමයි ඔය non heme iron තියෙන්නේ. හැබැයි non heme iron අර ගොඩාක් හොඳ අයන් જાතියක් නෙමෙයි. හොඳයි. හරිද? හොඳයි. ඔය විදිහට තමයි තියෙන්නේ. හරිද? ඔය විදිහට තියෙනවා. හරි. එතකොට ඔය විදිහට තමයි අපි ඇඟට ගන්න අයන් ටික තියෙන්නේ. ඔය විදිහට තමයි අපි ඇඟට අයන් ගන්නෙ. හරි.
හරි ඊට පස්සේ අපි මේ අයන් ගැන පොඩි දේවල් ටිකක් තව ටිකක් බලාගෙන යන්න. අපි මේ අයන් ටික කෑමත් එක්ක ඇඟට ගන්න. හීම් හරි නන් හීම් හරි අයන් විදියට ඇඟට ගන්නවා. මේ හීම් හරි නන් හීම් හරි අයන් විදියට ඇඟට ගන්න ටික ඊට පස්සේ මොකද කරන්නේ? අපේ ඇඟෙන් ඒ ටික ඇබ්සෝබ් කරගන්නවා. අපේ ඇඟෙන් මොනවද කරන්නේ? ඒ ටික ඇබ්සෝබ් කරගන්නවා. ඇබ්සෝබ් කරගද්දී අපිට පුළුවන් ද අපි කෑමත් එක්ක ගන්න අයන් ටික ඔක්කොම අපිට ඇබ්සෝබ් කරගන්න බැහැ. ඒ කියන්නේ අපිට ගන්න ප්‍රමාණයෙන් යම්කිසි කොටසක් තමයි ඇබ්සෝබ් කරගන්නේ. එතකොට අන්නේ ඇබ්සෝබ් කරගන්න ප්‍රමාණයත් එක්ක අරගෙන ඇබ්සෝබ් කරගන්න ප්‍රමාණයට. එහෙම නැත්නම් අපි කියන ගන්න ප්‍රමාණයෙන් බ්ලඩ් වල ගන්න ප්‍රමාණයෙන් කොච්චර බ්ලඩ් වලට යනවද? ඒක ප්‍රතිශතයක් විදියට අරගෙන අපි නමක් දෙනවා මොකක් කියලාද? බයෝ අවේලබිලිටි. ගන්න ප්‍රමාණයෙන් කොච්චරක් යනවද? ඇඟට ගන්නවද? මෙන්න මේ බයෝ අවේලබිලිටි එක හොයලා බැලුවාම හීම් වල බයෝ අවේලබිලිටි එක ගොඩක් වැඩි. හරි. 130ක් විතර තියෙනවා. 130ක් විතර තියෙනවා. නන් හීම් අයන් වල ගත්තාම බයෝ අවේලබිලිටි එක කීයද? 10ක් 20ක් අතර. එහෙම නැත්නම් අපි කියන්නේ plant food එහෙම නැත්නම් vegetable ඒ වගේ මේ non animal food වලින් ගන්න අයන් absorption එක 10ක් 20ක් විතර. 10ක් 20ක් විතර. 10ක් වගේ තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. හරි. animal products වලින් ගන්න අයන් ටික absorption එක ඊට වඩා වැඩි. 30ක් විතර ලේසියෙන් absorb කරගන්න පුළුවන්. ඒ කියන්නේ කොයි විදියට ගත්තත් හොඳ අයන් එක මොකද්ද? හීම් තමයි. ඒකට 10ක් 20ක් තමයි ගන්න අයන් වලින් absorb වෙන්නේ. ඒ හින්දා කියනවා ඒ කියන්නේ කොච්චර vegetable ඒ කියන්නේ කොච්චර vegetable කෑවත් අර total iron ප්‍රමාණය අපිට අපේ ඇඟට අවශ්‍ය total iron ප්‍රමාණය ගන්න අමාරුයිලු මේ animal products නැතුව. animal products නැතුව කොච්චර green leaf vegetables අරවා මේවා කෑවත් අපිට ගන්න බැහැයිලු මේ අපිට ගන්න බැහැයිලු අර අපිට අවශ්‍ය daily requirement එක ගන්න අමාරුයි. ඒ හින්දා තමයි කියන්නේ අයන් අපේ ඇඟට අයන් එන්න ප්‍රධාන වශයෙන් ඔය dairy products එහෙම නැත්නම් animal products ඕනේ කියලා කියන්නේ. හරිද? animal products ඕනේ කියලා කියන්නේ. හරිද? හරි. එතකොට ඒ ටික හරි. දැන් ඊට පස්සේ ඉස්සරහා කොටසට යමු. මොකක් හරි තේරෙන්නේ නැති එකක් තියෙනවා නම් අහන්න. මේවා ටිකක් අමුතු මේ අලුත් ඒවානේ. ඔයාලට මම පුළුවන් තරම් සරලව හැමදේමත් එක්කම කියලා දෙන්න තමයි හදන්නේ. ඒක ටිකක් වෙලා යනවා. ඒත් මේ අපි ඒ විදිහට කරගෙන යමු. හරි. 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 එහෙම ගන්න අයන් ටික එනවා. හරි. හීම් පළවෙනියට හීම් ගැන පොඩ්ඩක් කතා කරලා එමු. හීම් ගැන පොඩ්ඩක් බලලෙමු. හීම් ගත්තාම හීම් ටික කිසි මේ රූපේ තියෙන්නේ මේ තියෙන්නේ ඒ රූපේ ගැන මම කියලා දෙන්නම්. ඒ රූපේ තියෙන්නේ ග්‍රහණීයේ තියෙන සෛලයක්. ග්‍රහණීයේ තියෙන සෛල වලින් අයන් ඇබ්සෝබ් කරගන්නේ. හරි. ඒකට ඔය විදියට තියෙනවා. හරි මෙන්න මෙතනින් තමයි අයන් ඇබ්සෝබ් කරගන්නේ. හරි. මෙන්න මේකයි වෙන්නේ. හීම් ගත්තාම හීම්ගේ මොනවද හීම් හැදිලා තියෙන්නේ කොහමද? යකඩ කියන එක Fe කියන එක බැඳිලා තියෙනවා. Fe2+ කියන එක ඇත්තටම Fe2+ කියන එක බැඳිලා තියෙනවා photoporphyrin ring එකේ. එහෙම නැත්නම් කවර් වෙලා තියෙන ප්‍රෝටීන් එකකින්. ඒක කෙලින්ම ආවට පස්සේ එයාට පුළුවන් කෙලින්ම ඇබ්සෝබ් වෙන්න ග්‍රහණියට. එහෙම නැත්නම් ඩෝඩිනම් එකෙන් කෙලින්ම ඇබ්සෝබ් වෙන්න පුළුවන්. ඒතකොට හීම් කිසිම අවුලක් නැතුව ඇබ්සෝබ් වෙන්න පුළුවන් මොකකින්ද? කිසිම අවුලක් නැතුව ඇබ්සෝබ් වෙන්න පුළුවන් ඩෝඩිනම් එකෙන් ඇබ්සෝබ් වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ තියෙන non heme ion. non heme ion වලට මේ කතාව බෑ. මේ කතාව මෙහෙම කරන්න අමාරුයි. non heme ion වලට මේ කතාව මෙහෙම කරගන්න බෑ. මේ කතාව මෙහෙම කරගන්න බෑ. non heme ion වර්ග කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. Fe2+ සහ Fe3+. අපේ ඇඟට ගන්න පුළුවන් Fe2+ විතරයි. ඒ කියන්නේ අපේ ඇඟෙන් ඇබ්සෝබ් කරගන්න පුළුවන් Fe2+ විතරයි.
Fe3+ කොච්චර ගත්තත් වැඩක් නැහැ. ඒක ඇබ්සෝබ් කරගන්න බෑ. Fe2+ තමයි අපේ ඇඟට ඇබ්සෝබ් කරගන්න පුළුවන්. එතකොට අපි ඒ උනාට කෑම විදියට Fe2+ විතරක් තියෙන කෑම Fe2+ විතරක් තියෙන කෑම කියලා ගන්න නෑනේ. අපි ගන්නෙ ඩයටරි ප්‍රොඩක්ට් එකක් ගන්නවා. Fe2+ Fe3+ දෙකම තියෙන ගොඩක් වෙලාවට. එතකොට අපි අර ගන්න Fe3+ ටික මොකද කරන්න ඕන? Fe2+ බවට කන්වර්ට් කරන්න ඕන. Fe3+ ටික කන්වර්ට් කරන්න ඕනේ Fe2+ බවට. මෙතනින් එහාට තනිකර තියෙන්නේ කෙමිස්ට්‍රි පාඩමක් තමයි. හරිද? Fe3+ ටික Fe2+ වලට කන්වර්ට් කරන්න ඕනේ. Fe2+ අපිට ඇබ්සෝබ් කරගන්න පුළුවන් ඩෝඩිනම් එකේ. ප්‍රශ්නයක් නැතුව. හරිනේ. ඔන්න දැන් එහාට එතනින් එහාට යන්නේ. හරි. හරි. Fe3+ ආවා. හරි Fe3+ Fe2+ දෙකම ආවා. Fe2+ අපි දන්නවා ඇබ්සෝබ් කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. Fe3+ Fe2+ වලට කන්වර්ට් කරන්න ඕන. මේ කන්වර්ට් කරන විදි දෙකක් තියෙනවා. මේ කන්වර්ට් කරන ප්‍රධාන විදි දෙකක් තියෙනවා. එකක් තමයි එකක්. හරිද? මතක තියාගන්න එකක්. ස්ටොමක් එකේ තියෙන HCl ඇසිඩ් එකේ. හරිද? ඒක වෙන විදියට නම් මටත් ඇත්තටම ලොකුවට තේරුමක් නැහැ. high acidic formation එකේදී ඒ කියන්නේ HCl ස්ටොමක් එකේ ගත්තාම ඇසිඩික් අගේ pH අගේ ගත්තොත් 1 to 2 වගේ තමයි තියෙන්නේ. 1 to 2 pH අගයක් තමයි තියෙන්නේ. හරි. මේ pH අගේදී Fe3+ කන්වර්ට් වෙනවලු Fe2+ බවට. අනිවාර්යෙන් මොකක් හරි තව ඔක්සිකරණ ඔක්සිහරණ වෙන එක්කෙනෙක් ඉන්න ඕනේ. ඒත් ඒක අපිට උගන්වන්නේ නැහැ ලොකුවට. හරි. Fe3+ කන්වර්ට් වෙනවා Fe2+ වලට ස්ටොමක් එකේදී. හරි. ග්‍රහණයේදී මේ ස්ටොමක් එකේදී කන්වර්ට් වෙනවා. හරි. ඒ Fe2+ වෙනවා ඊට පස්සේ ඩෝඩිනම් එකට. එහෙම නැතුව සමහර ඒවා එන්න පුළුවන් කෙලින්ම මේකට එන්න පුළුවන්. ඩෝඩිනම් එකට එන්න පුළුවන් Fe3+. ඒ Fe3+ ටිකත් ඇබ්සෝබ් වෙන්න නම් අනිවාර්යෙන් ඇබ්සෝබ් වෙන්න නම් අනිවාර්යෙන් Fe2+ බවට කන්වර්ට් වෙන්න එපා. Fe3+ Fe2+ බවට කන්වර්ෂන් එක ඔක්සිඩේෂන් ප්‍රතික්‍රියාවක්ද නැත්නම් රිඩක්ෂන් ප්‍රතික්‍රියාවක්ද? ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක්ද? ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක්ද? මේවට උත්තර දෙන්න. මේවා කෙමිස්ට්‍රිනේ. Fe3+ Fe2+ බවට කන්වර්ෂන් එක රිඩක්ෂන් එකක්ද ඔක්සිඩේෂන් ප්‍රතික්‍රියාවක්? මේක මොන වගේ එකක්ද? රිඩක්ෂන් ප්‍රතික්‍රියාවක්. හරි. Fe3+ Fe2+ බවට කන්වර්ට් කරනවා කියන්නේ ඔක්සිකරණ අංකය අඩු වෙනවා රිඩක්ෂන් ප්‍රතික්‍රියාවක්. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? Fe3+ රිඩක්ෂන් එකක් කරන්න ඕනේ. Fe3+ රිඩක්ෂන් එකක් කරන්න ඕනේ. අන්නේ Fe3+ රිඩක්ෂන් එක කරන එන්සයිම් එකට එහෙනම් අපි නමක් දෙන්න පුළුවන් මොකක් කියලාද? Fe3+ කියන්නේ ෆෙරික් නේ. ෆෙරස් කියලා කියන්නේ Fe2+. එහෙනම් ෆෙරික්ව රිඩක් කරන්න ඕනේ. ෆෙරික්ව රිඩක් කරන්න ඕනේ. ඒ ෆෙරික්ව රිඩක් කරන එන්සයිම් එකට අපි නමක් දෙනවා. මොකද්ද? ෆෙරික් රිඩක්ටේස්. ෆෙරික් රිඩක්ටේස්. කටපාඩමක් නැහැ කිලින්ම තර්ක වලින් තමයි හදලා ගත්තේ. අපි දන්නේ එකම දේ Fe2+ තමයි ඇබ්සෝබ් වෙන්න පුළුවන් කියලා. ඒතර Fe3+ Fe2+ බවට කන්වර්ට් කරන්න ඕනේ. ඒක කන්වර්ට් කරන එන්සයිම් එකට අපි කියන මොකක් කියලාද? ෆෙරික් රිඩක්ටේස් කියලා. ෆෙරික් රිඩක්ටේස් කියලා. හරිද? හරි. අන්නේ ෆෙරික් රිඩක්ටේස් කියන එන්සයිම් එක හරහා Fe3+ Fe2+ බවට කන්වර්ට් වෙනවා. අන්නේ Fe2+ ඊට පස්සේ ඇබ්සෝබ් වෙන්න පුළුවන්. හරිද? ඒ ඇබ්සෝබ් වෙන්න පුළුවන්. මේ තියෙන ඇබ්සෝබ් වෙන ට්‍රාන්ස්පෝර්ට් එක. ඒව ගැන අපි කතා කරමු. ට්‍රාන්ස්පෝර්ට් එක. අපි දන්නවනේ ඩෝඩිනම් එකට හීම් ටික කෙලින්ම ඇබ්සෝබ් වෙන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ හීම් ඇබ්සෝප්ෂන් එක. ඒ හීම් ඇබ්සෝබ් වෙන ට්‍රාන්ස්පෝර්ට් එකට අපි මොකක්ද කියනවද? හීම් ට්‍රාන්ස්පෝර්ට් කරන ට්‍රාන්ස්පෝර්ට් එක හීම් ට්‍රාන්ස්පෝර්ට්. හරි. වෙන නම නැහැ. හීම් ට්‍රාන්ස්පෝර්ට්. හරි. හීම් ට්‍රාන්ස්පෝර්ට්. හීම් ට්‍රාන්ස්පෝර්ට් කියන එක තමයි හීම් ටික ඇබ්සෝබ් කරගන්නේ. හරිනේ. ඒ විදිහට ගත්තා. ඒතර ෆෙරික් රිඩක්ටේස් වලින් Fe2+ හැදුවා. ඒ Fe2+ ටික ඇබ්සෝබ් කරගන්න ඕනේ. Fe2+ කියන්නේ මොන වගේ අයනයක්ද? ධන දෙකක අයනයක්. හරි. ධන දෙකක අයනයක්. එහෙම නැත්නම් සංයුතිතාවයේද මොකක් හරි දෙකක්. හරි.
ඔක්සිජන් අංකය 2යි සංයුක්තාවයත් 2යි තමයි. හරි. එතකොට Fe කියන්නේ ධන දෙකක අයනය. ඒ කියන්නේ දෙකක් තියෙන අයනය මොකක් හරි සංයුක්තාවේ හරි ඔක්සිජන් අංකය හරි දෙකක් තියෙන අයනය. එතකොට අන්නේ අයන සංයුජතාවයේ 2 හෝ ඔක්සිජන් අංකය 2 සංයුක්තාවයේ වගේ දහසක් තමයි මම හිතන්නේ. වෙන අයන ඇබ්සෝබ් කරගන්න ට්‍රාන්ස්පෝර්ට් එකක් තියෙනවා ඩෝඩිනම් එකේ. අන්නේ ට්‍රාන්ස්පෝර්ට් එකට අපි එහෙනම් නමක් දෙන්න පුළුවන් මොකද්ද? ද්විසංයුජ තියෙන අයන ට්‍රාන්ස්පෝර්ට් ද්විසංයුජ තියෙන අයන ට්‍රාන්ස්පෝර්ට් කරන ට්‍රාන්ස්පෝර්ට් එක. අපි ඒකට කියනවා ඩයි මෙටල්. හරි. මොකද්ද කියන්නම? ඩයි මෙටල්. ඩයි වේලන්ට් වැරදා. ඩයි වේලන්ට් ද්විසංයුජ ඩයි වේලන්ට් මෙටල් කැටායන් ද්විසංයුජ ධන අයන මෙටල් කැටායන් ඩයිවේලන්ට් මෙටල් කැටායන් ට්‍රාන්ස්පෝර්ටර් 1. එහෙම නැත්නම් ඩයිවේලන්ට් කැටායන් බයින්ඩර් 1 කියලාත් කියනවා. හරි නම මම පාවිච්චි කරන නම තමයි ඩයිමෙටල් ඩයිමෙටල් ට්‍රාන්ස්පෝර්ටර් 1 කියන එක තමයි මම පාවිච්චි කරේ. ඒ කියන්නේ මම ෆස්ට් එකේදී පාවිච්චි කරේ ඩයිමෙටල් ඩයිවේලන්ට් මෙටල් ට්‍රාන්ස්පෝර්ටර් 1 කියන එක තමයි පාවිච්චි කරේ. ඩයිවේලන්ට් මෙටල් ට්‍රාන්ස්පෝර්ටර් 1 කියන එක තමයි පාවිච්චි කරේ. සමහර පොත්වල තියෙනවා ඩයිවේලන්ට් මෙටල් කැටායන් ට්‍රාන්ස්පෝර්ටර් කියලා තියෙනවා. ඩයිවේලන්ට් මෙටල් කැටායන් ට්‍රාන්ස්පෝර්ටර් 1 කියලා තියෙනවා. අන්න එතකොට ඩයිවේලන්ට් මෙටල් කැටායන් ට්‍රාන්ස්පෝර්ටර් එකෙන් එතකොට Fe2+ ඇබ්සෝබ් වෙන්න පුළුවන්. හේතුව Fe2+ ද්විසංයුජයි කැටායනයක් ධන දෙකක් තියෙනවා. හරිනේ. එඳ යාව ඇබ්සෝබ් කරගන්න පුළුවන් ඒක හරහා ගේමක් නැතුව. ඒකෙන් ඇබ්සෝබ් වෙන තව ඒවා තියෙනවා. හේතුව ධන දෙකක් තියෙන එකම අයනේ Fe විතරක් නෙමෙයිනේ. කෑමත් එක්ක එන තව ධන දෙකේ තියෙන ගොඩාක් තියෙනවා. ප්‍රධාන වශයෙන් මැග්නීසියම් සහ කැල්සියම්. මැග්නීසියම් සහ කැල්සියම් අනිවාර්යෙන් කෑමත් එක්ක එනවා. ඒතර අන්නේ අයනත් ඇබ්සෝබ් වෙන්නේ එහෙනම් මොකක් කරාද? ඔය DMT1 කියන එක හරහා. DMT1 කියන එක හරහා. ඒකෙන් මොකද වෙන්නේ? Fe2+ ටික ඇබ්සෝබ් වෙනවා. ඩෝඩිනම් එකේ සෙල් වලට. හරිද? හරි. ඊට පස්සේ අයන් ටික ගත්තා. අයන් ටික ගත්තා. ඒ අයන් ටික ඊට පස්සේ මොකද කරන්න ඕනේ? Fe2+ නේ ගන්නෙ. Fe2+ ගන්න. හරිද? හීමුත් ගන්නවා. හීමුත් අරගෙන හීම් අපි කන්වර්ට් කරනවා මොකක් බවටද? Fe2+ බවට කන්වර්ට් කරනවා. හීම් අපිට හදා ගන්න ඕනේ ඩෝඩිනම් එකේදී නෙමෙයි. අපි හීම් හදා ගන්න කොහෙද? බෝන් මැරෝ එකේ. ඉතින් ගන්න ඔක්කොම යකඩ ටික Fe2+ මේ Fe2+ බවට කන්වර්ට් කරන්න ඕනේ. හේතුව අපි හිමොග්ලොබින් හදාගන්නේ බෝන් මැරෝ එකේ. ඒතකොට ඩෝඩිනම් එකේ හීම් හදාගෙන වැඩක් නැහැ නේ. හීම් ඇබ්සෝබ් කරගන්න ලේසි. ඒක වෙනම කතාවක්. ඒත් හීම් අපිට වැඩක් නැහැ ඩෝඩිනම් එකට. අපිට ඕන හීම් කොහෙටද? බෝන් මැරෝ එකේ. ඒ හින්දා අපි හීම් වල තියෙන යකඩ ටික කඩලා ගන්නවා. හීම් කඩලා ගන්නවා යකඩ වලට අපි ඒකට මොකක් කියනවද? හීම් ඔක්සිජනේස් කියලා එන්සයිම් එකකින් තමයි හීම් ටික අපි යකඩ බවට කන්වර්ට් කරන්නේ. හීම් ටික යකඩ බවට කන්වර්ට් කරන්නේ නැත්නම් Fe2+ බවට කන්වර්ට් කරන්නේ මොනවා වගේද? Fe2+ බවට කන්වර්ට් කරනවා හීම් ඔක්සිජනේස් කියන එන්සයිම් එකෙන්. මේ හීම් ඔක්සිජනේස් එන්සයිම් එකෙන් සහ ඩයිවේලන්ට් මෙටල් ට්‍රාන්ස්පෝර්ට් 1 එකෙන් ඇබ්සෝබ් කරගත්ත අයන් ටික Fe2+ ටික දැන් ඩෝඩිනම් එකේ සෙල් එකක් ඇතුලේ තියෙනවා. ඔය පෙන්නලා තියෙන්නේ මේ ඒ අයන් ප්‍රමාණය. එතකොට මම කලිනුත් කිව්වා